වෙනි පද සිට 6 වෙනි පදේ දක්වා 6 වෙනි පරිච්ඡේදය 8 වන පදයි අපි කියමු. පදෙත් හොඳයි. මේ කොටස මතෙව් 6 වෙනි යොහන් 6 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ 5000කට හැම දෙනවා. වහන්සේ මහත් අස්කම් කරමින් සිටි අවස්ථාවක්. වහන්සේගේ දේශන අසන පිණිස මහත් සමූහයක්. පසුව උන්වහන්සේ ඔවුන්ට හැම ඉන් පස්සේ වෙන කොටස තමයි මේ ස්ථානයේ සඳහන් වෙන්නේ. දැන් අපිට පේනවා මේ ස්ථානයේ ඇටවෙනි පදේ වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ ආසා. මේක තදකීමක්ය. මේක අසන්න පුළුවන් කාටදයි කියලා 6 වෙනි පදේ කියනවා. ඒ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී උන්වහන්සේ සමග තවත් ගමන් කළේ නැහැ කිය. දැන් කතා කරනවා උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වුණා. යේසුස් වහන්සේට ප්‍රධාන වශයෙන් ගෝලිය 12 දෙනෙක් අපි දකින්න. ඊට අමතරවත් යේසුස් වහන්සේ අනුගමනය කරමින් වහන්සේ සමග ගමන් කළ පිරිස් හිටියා. ඒ අයවත් ගෝලයන් හැටියට ඒ වචනේ හඳුන්වලා තියෙනවා. අපි ගොඩාක් වෙලාවට දකින්නේ ප්‍රධාන වශයෙන් අර 12 දෙනා තමයි. තවත් අය උන්වහන්සේගේ ගෝලයන් ලෙස සම්බන්ධ වුණු අය හිටියා. දැන් අපිට පේනවා පිරිසක් ජේසුව අනුගමනය කරමින් හිටි පිරිසක් පසුබට වෙනවා. දැන් විවිධ බලපෑම් විවිධ දේවල් වලට ඉඩදීම් නිසා මිනිස්සුන්ගේ ජීවිතවල පසුබැසීම කියන එක සිදු වෙන්න පුළුවන් මේ ක්‍රිස්තියානි ගමනේදී. නමුත් දෙවියන් වහන්සේ අපිව කවදාවත් පස්සට යන්න පුළුවන් වාතාවරණයක නෙවෙයි තියලා තියෙන්නේ. නමුත් කනගාටුවට කාරණය උන්වහන්සේව අදහගෙන උන්වහන්සේව පිළිගෙන උන්වහන්සේගේ ක්‍රියාවන් ජීවිතයේ අත්දැකලා
උන්වහන්සේගෙන් බොහෝ සැපයීම් ආශිර්වාද ජීවිතයේ ලබලා උන්වහන්සේත් එක්ක යම්කිසි ගමනක් ඇවිල්ලා යම්කිසි අවස්ථාවන් වලදී පසුබෑම් යම්කිසි ආකාර වලින් ජීවිතේ ඇතිවීම අපිට දකින්න පුළුවන්. ඒක හරි කනගාටුදායක තත්ත්වයක්. යලිත් කියනවා උන්වහන්සේ අපිව පසුබට වෙන කිසිම ස්ථානයක නෙවෙයි තමයි. සමහර කෙනෙක් පසුබට වෙන්න පුළුවන් තමන්ගේම ජීවිතයේ තියෙන දුර්වලකම් නිසා. මම මේ ස්ථානයේ කොටසින් චුට්ටක් එහාට ගිහිල්ලා ආයෙන්නම්. කෙනෙක් ජීවිතේ පසුබට වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ දුර්වලකම් ගැන. මගේ අහවල් දෙයට මගේ ජීවිතේ තාම වැටෙනවා. මං කොච්චර තීරණ ගත්තත් තාම ඒ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන නිදහස්කමට නැහැ. ජීවිතේ තාමත් ඒ දුර්වලකම් සිද්ධ වෙන්නේ. ඔබ පසුබට වෙන්න පුළුවන්. අඥාන මන් දෙවියන්. ඔබට එහෙම හැඟීම් දැනෙන්න පුළුවන්. සමහර විට ඔබ පරණ ජීවිතේ කරගෙන ආපු සමහර දේවල් ඔබ ඒවයින් නිදහස් වෙලා ඔබ ජේසුත් එක්ක මේ ගමන පටන් ගත්තා. නමුත් කාලයත් එක්ක ඔබට පේනවා යලි යලිත් ඒ දේවල් ඔබේ ජීවිතේ ආයේ ස්මතු වෙන්න පටන් ගන්නවා. එතකොට ඔබට දැනෙනවා මහා දොස් තැබීමක්. ඔබට දැනෙනවා මහා කෞකාරකමක්. ඔබට දැනෙනවා මහා වරදකාරී හැඟීමක්. පස්සේ ඔබටම හිතෙනවා ඔබ සුදුසු නෑ. ඔබ හරි නෑ. මම ක්‍රිස්තියානි ජීවිතේ බොරුවට එන කෙනෙක්. ඔබටම යම් සිතුවිලි එන්න පටන් ගන්නවා. ඉන් පස්සේ ඔබේ මූණ අඳුරු වෙනවා. ඔබට දෙවියන් වහන්සේගේ මූණ දෙස බලන්න බෑ කියලා ඔබට දැනෙනවා. ඔබට හිතෙනවා. ඔබ කල්පනා කරනවා මම සේවයකට සුදුසු නෑ. මං අනිත් අයට කතා කරන්න සුදුසු නෑ. දැන් මොකක් හෝ විදියකින් පසු බෑමක් ඔබේ ජීවිතේ ඇති වෙන්න පටන් ගන්නවා. මා ඔබට මේ උදෑසන මේ දේ කියන ඔබ ඉස්සලමල් දෙවියන් වහන්සේ ඔබ තියලා පසුබට වෙන ස්ථානයේ. ඔය ඔබ හිතන විදිහ. ඔය ඔබේ ඇඟට දැනෙන විදිහ. ඔය ඔබේ ප්‍රාණයට මනසට දැනෙන විදිහ. ඔබේ හැඟීම් නිසා ඔබට ඇති වෙන දුර්වලකම්. ඔබගේ පාපිෂ්ඨ ශරීරය තුල පාපිෂ්ඨ මනස තුල ඔය ඔබගේ ශරීරය තුල හැඟෙන හැඟීම් වල ඇති වෙන දුර්වලකම් නිසා ඔබට හිතෙනවා ඔබ වැරදි. ඔබ හරි නෑ. නමුත් දෙවියන් වහන්සේ ඔබව කියලා තියෙන්නේ ඊට වඩා උසස් ප්‍රබල ගමනක් සඳහායි දෙවියන් වහන්සේ ඔබව කැඳවලා. ජේසුස් වහන්සේ අනුගමනය කරපු බොහෝ පිරිසක් හිටියා. ඒ පිරිස අතර මේ ස්ථානයේ අපට පේනවා යම් පිරිසක් පසුබට වෙන්නේ. ජේසුස් වහන්සේව විශ්වාස කළ අයගෙන් යම් පිරිසක් පසුබට වෙන්නේ. ඇයි මේක මෙසේ සිදු වෙන්නේ? ප්‍රශ්නය අපිට 60 වෙනි පදේම පේනවා. ඔවුන්ගේ පසුබට වීමට හේතුව මොකද්ද? ඔවුන් කියනවා මේක තදකීමක් කිය. මේවා අසන්න පුළුවන් කාටද? ඒ කියන්නේ ජේසුස් වහන්සේ මීට පෙර මොන හරි කිව්වා. ඒ කිව්ව එක අල්ලගෙන මෙයා කියනවා මේක තද දෙයක්. මේක අපිට පිළිගන්න බෑ. මේක අපිට වටහා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තවත් ඔබ වහන්සේ අනුව ගමන් කරන්න යන්නේ නැහැ. හැබැයි මෙච්චර දුරක් උන්වහන්සේගේ ගෝලයේ හැටියට උන්වහන්සේගේ පස්සෙන් ආවා. ඒ හින්දා යම් අය ජේසුස් වහන්සේව අනුගමනය කරනවා, උන්වහන්සේව විශ්වාස කරනවා. නමුත් යම් අයගේ ඒ විශ්වාසය ඇතහීම ඒ ගමන එතරම් ගැඹුරු නෑ. පතු පිට අල්ල ගැනීමක් තුල තමයි ඔහු ජේසුස් වහන්සේව විශ්වාස කරන්නේ. ඔහුට
සීමිතව වැටහුණු ඔහුගේම මනසෙන් ඔහුගේම හැඟීමෙන් ඔහුට ගෝචර වුණු යම් කිසි දෙයක් පදනම් කරගෙන තමයි ඔහු ජේසුස් වහන්සේව අනුගමනය කරන්නේ. ඉතින් යම් දේවල් ඊට වඩා වෙනස් විදියකින් කතා කළාම ඔහුට දැනෙනවා ඒක මට සෙට් නෑ. ඒක මගේ තේරුම් ගැනීමට ඒක පුළුවන්කමක් නෑ. ඒක හරි වැරදි කියලා එක්ක මට හැඟෙනවා. මොකද්ද මේ කියන්නේ මට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ තැනට පැමිණෙනවා. ඒ කට්ටියනේ පසුබට උනේ. යම් අය මේ කිතුණු ජීවිතයේ ඒ වගේ මතු පිට ඇදහිල්ලක් දේව වචනය ජේසුස් වහන්සේ කතා කරන දේ මතු පිටින් අල්ලාගත් තත්වයකින් කිතුණු ජීවිතේ යන්න පුළුවන්. ඒගොල්ලෝ විශ්වාස කරනවා ජේසුස් වහන්සේ අපට සපයාවි. දැන් මෙතන ජේසුස් වහන්සේ 5000කට කෑම දුන්නා. හරිෂෝ? ඊටමත් අපේ මනස පිනවන දෙයක්. අපේ ශරීරය පිනවන දෙයක්. 5000කට කෑම ලැබුණා. ඒක නිකන් ලැබුණා නෙවෙයි. මාළු කීප දෙනෙකුයි රොටි පහකුයි මසුන්ති දෙනෙකුයි නේද? හරි නේද? ඒක අනිත් පැත්තට දන්නේ. කොමරි ගමන්නේ කීප දෙනෙක්. තුලින් උන්වහන්සේ 5000කට කන්න දුන්නා. දැන් කෑව කියන එක කතාවක්. එච්චර 5000කට කෑම දීමට පුළුවන්කම ලැබීම ආශ්චර්යමත් දෙයක්. ඉතින් අපි මතු පිට ඇදහිල්ලක් මතු පිට විශ්වාසයක් පිළිගැනීමක් තුලින් අපි ගමන් කරන්න පුළුවන්. උන්වහන්සේ පුදුම දේ අපිට කළා. මගේ ජීවිතේ හස්කමක් සිද්ධ වුණා. මට දෙවියන් වහන්සේ පුදුමාකාර විදියට ඒ සැපීම තේරුම් ගන්න සැලැස්සුවා. දැන් අපි ඒක බලනවා අපේ මනසේ. අපේ ඇඟට ඒක හරියට හරි. නියමයි. ඒක ඉතාව අපි මේ මතු පිට ඇදහිල්ලෙන් මතු පිට දකින්න දේ නිසා අපි දේව වචනේ විශ්වාස කරන්න යනවා. දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි විශ්වාස කරගෙන ගමන් කරනවා. ඒක මතු පිට තත්වයක්. මෙතන සිටියව අය 5000ක් කෑම කෑවා. ජේසුස් වහන්සේ කළ පුදුමද ලකුණුද ආශ්චර්යමත් ක්‍රියාවන් ඔවුන් දැක්කා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් යුදෙව්වන් මේ ස්ථානයේ සිටියේ. මෙතන හිටියේ යුදෙව්වන්. ඔවුන් මතුපිට විශ්වාසයක් තබමින් ජේසුස් වහන්සේව අනුගමනය කළා උන්වහන්සේගේ ගෝලයන් හැටියට. නමුත් කොතනද උන්ට ප්‍රශ්නය ආවේ? උන්වහන්සේ කිව්ව තවත් දෙයක්. මෙතෙක් කිව්ව දේවල් හොඳයි. ඉන් පස්සේ කිව්ව එක තමයි මට අප්සෙට් ගියේ. මෙතෙක් කිව්ව දේවල් හොඳයි. දැන් මේ පොඩ්ඩකට ඉස්සල්ලා ඔබ වහන්සේ කිව්වා යම් කිසි දෙයක්. මොකද්ද? ඔබට පෙනේ උන්වහන්සේ මොනවද මේගොල්ලන් අප්සෙට් වෙන්න කියපු දේ කියලා. මේගොල්ලන්ට මේ දාලා යන්න තරම් උන්වහන්සේ කියපු දේ මේ දුර්වලකම් ගැන බැන්න නෙවෙයි. ඇයි උඹ සිගරට් ගැව්වේ? ඇයි උඹ අරක්කු ටික බිව්වේ කියලා එහෙම බැන්න නෙවෙයි. දැන් එහෙම කතාවක් නෙවෙයි මෙතන. ජේසුස් වහන්සේ උන්ට කිව්වේ මෙච්චරයි. මොනවද? 41 42 කියනවාද? අනේ කවුරු හරි සදහැවතෙක් කියවන්න. මේක අන්තර්ජාලය හරහා යන නිසා මයික් එකකින් කියන්න පුළුවන් නම් වඩා හොඳයි. කියවන්න. right. දැන් මෙච්චරකම් කෑවේ රොටිනේ, මාළුනේ. දැන් උන්වහන්සේ දැන් කියනවා මොකද්ද? ස්වර්ගයෙන් බැස ආපු ජීවනදායක කෑම මමයි. දැන් ඒකත් එච්චරම ගැටලුවක් එන එකක් නෑ. තව ටිකක් පල්ලෙහාට යනකොට ගැටලුව තද වෙනවා ටික ටික. කියවන්න.
ඔහු ජෝසෙෆ්ගේ පුත්‍රයා නේද? මොහුගේ සහෝදර සහෝදරිය අපිත් එක්ක ඉන්නව නේද? ඉතින් මෙයා කොහොමද ස්වර්ගෙන් ආපු කෑම වෙන්නේ? ඔවුන් කොඳුරන්න පටන් ගත්තා. දැන් මේක තව තව උග්‍ර වෙනවා. 53 වෙනි පදයට එන්න. 53 සිට 58. ඒ නිසා යේසුස් වහන්සේ ඔවුන්ට කියනසේ සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි. නුඹලා මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම් ඔහුගේ ලේ නොබොනවා නම් නුඹලා තුලම ජීවනයේ නැත. හරි කතාවක් කිව්වා. මනුෂ්‍ය පුත්‍රයාණන් වන මගේ මාංශය උඹලා නොකනවා නම් මගේ ලේ උඹලා නොබනවා නම් උඹලා මොකද කියන්නේ? නුඹලා තුල ජීවනය නැත. උඹලා තුල ජීවනයට පැමිණීම ලැබෙන්න නම් උඹලා මාව කන්ට ඕනේ මගේ ලේ බොන්න ඕනේ කියලා කිව්වා. දැන් ඒක මෙලේච්ඡ ප්‍රකාශනයක්. එලේච්ඡෝ තමයි මිනිස්සුන්ගේ මස් කාලා ලේ බිව්වේ. ජේසුස් වහන්සේ කියනවා ස්වර්ගෙන් ආපු කෑම මම මගේ මස් උඹලා කන්ට ඕනේ මගේ ලේ උඹලා බොන්න ඕනේ. එසේ නොබනවා නම් නුඹලට ජීවනයක් නැහැ කියලා කියනවා. ඒක තමයි ඔවුන්ට ලැබිච්ච තද බල ප්‍රකාශනය. මේක තව පල්ලෙහාට යනකොට තවත් ටිකක් කියනවා. 58 වෙනකම් අපි කියමුද ටිකක්. ටිකක් තේරුම් ගැනීමට හොඳයි. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. ආයෙත් ඒ දෙයම කියනවා. මොකද්ද? මගේ මස් කාලා ලේ බොන අයට සදාකාල ජීවිතය තියෙන්න යනවා. ඊළඟට අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නේ දැන් තවත් කතාවක් කියනවා. අන්තිම දවසේදී නැගිටින්න යන්නේ මම නැගිටවන්න යන්නේ මගේ මස් කාලා ලේ බීපු අයවයි කියලා කියනවා. අන්තිම දවසේදී ඔව් නැගිටින්න යනවා මාත් එක්ක. ඒ මගේ මස් කාලා ලේ. ඒ අයට ජීවනය තියෙනවා. ඒ ජීවනය නැති වෙන එකක් නෙවෙයි. ඊළඟට මොනවද කියන්නේ? නිසාද මාගේ මාංශයේ සැබෑ වූ කෑමය. මාගේ ලේ සැබෑ වූ බීමය. මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී. මගේ මස් කාලා මගේ මම වෙලාව ගන්නේ නැහැ ඉක්මනින් අපිට යන්න ඕන. මගේ මස් කාලා මගේ ලේ බොන අය මා තුල පවතින. උන් තුල ජීවනය තියෙනවා. මේකින් එක අපිට එන්න පුළුවන් ඉස්සරහට. මගේ මස් කාලා ලේ බොන අයට ජීවනය තියෙනවා. ඔවුන් මන් තුල ඉන්නවා. මම ඔවුන්ව සදාකාල ජීවනයට ගෙන යනවා. ඔවුන් මරණින් ජීව. ඔවුන් අවසානයේ නැගිටිනවා. ඒ මොන අයටද? මස් කාලා මේ ප්‍රකාශනය තමයි ඔවුන්ට පසුබට වෙන්න තියෙන ප්‍රකාශනය. හරි ඊළඟට. මොකද ඔහු තුලේ පවතිමි. මමත් මගේ මස් කාලා ලේ බොන අය තුල මම පවතින්න යනවා. මං ඉන්න යනවා ඒගොල්ලෝ. ඊළඟට. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ද මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන්ද මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේය. මගේ මස් කාලා ලේ බොන අය මන් නිසා ජීවත් වෙන්න යනවා. පියාණන් වහන්සේ මාව ඇරියා වගේ සිටියා වගේ ඔවුනුත් ඉන්න යනවා. ඊළඟට. ස්වර්ගයෙන් බැස ආවා වූ කෑමමය. පියවරුන් කාලා මැරුණාක් මෙන්නව පියවරු අනාන්තරේ මන්නා වගේ දේවල් කෑවා. හැබැයි ඔවුන් ඒව කාලා මැරුණායි. මොකද හැමදාම සදාකාල ජීවනයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ එච්චර ආශ්චර්යමත් දේවල් ජුදෙව්වන් අපි දන්නවා ඊශ්‍රායල් ඉතිහාසයේ ඔවුන් මැරුණා. හැබැයි මේ කෑම කෑවොත් මොනවද කියන්නේ? මේ කෑම කන තනත්තේ සදාකල් ජීවත් වන්නේ යයි කීසේක. උන්වහන්සේ කපර්නහුමේ උගන්වමින් සිටිසේක. කාරණා සිනගෝගයේදී කීසේක. මේක තමයි මේ අයගේ පසු බැටවීමට පසු බෑමට හේතුව. ප්‍රධානම වචනය මෙලෙච්ච ප්‍රකාශනයක්. මොකද්ද? මස් කාලා මගේ ලේ බිව්වොත් තමයි ඔබට සදාකාල ජීවනය තියෙන්නේ. මගේ මස් කාලා ලේ බිව්වොත් තමයි ඔබ මරණින් උත්ථාන වෙන්න යන්නේ. ඔබ මස් කාලා ලේ බිව්වොත් ඔබ මන් තුලින් යනවා. පියාණන් වහන්සේ මා වෙව්වා වගේ මමත් ඔවුන් එක්ක ඉඳලා ක්‍රියා කරන්න. දැන් මේ කතා ටික කිව්වම මේගොල්ලන්ට ඒක පිළිගන්න පුළුවන්. මේ කියන්නේ කවුද? පටන් ගැම්මේ වාක්‍යය සිටිසේ. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේ සමග සිටිසේ. වාක්‍යයන්ෝ දෙවියන් වහන්සේව සිටිසේ. වචනේ තෙමද මාංශ වුණේය අප සමග වාසය කළ. මේ කතා කරන්නේ කවුද?
ලෝකේ ආරම්භයේ පටන් දෙවියන් වහන්සේ සමග සිටියා වූ දෙවියන් වහන්සේව සිටියා වූ දෙවියන් වහන්සේගේ හඬ දෙවියන් වහන්සේගේ අනාවරණය එළිදරව්ව වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දැන් උන්වහන්සේව පිළිගන්න කැමතියි. උන්වහන්සේ කියන යම් දේවල් මෙතෙක් පිළිගන්නවා. හැබැයි මේ දේ පිළිගන්නේ නැහැ. මස් කනවා ලේ බොනවා නම් ඔබ ජීවනයට පැමිණෙනවා කිව්වම ඒක පිළිගන්න බෑ. ඒක තමයි ඔවුන් කියන්නේ 60 වෙනි පදේ මේක තදකීමක්ය. මේක අසන්න පුළුවන් කාටද? මගේ අවධානය මේකයි. 63 වෙනි පදේ ජේසුස් වහන්සේ කියනවා ජීවත් කරන්නේ ආත්මය. මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයේද ජීවනයේද වෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මිනිස්යාට ජීවනය ඵලය නිදහස් වෙන්න යන්නේ උන්වහන්සේගේ වචනය තුලින්. දැන් උන්වහන්සේ කියනවා මෙතෙක් දේවල් කතා කරලා ඒව පිළිගන්න මේ අය ලෑස්ති. හැබැයි මේගොල්ලන්ට යම් දෙයක් පිළිගන්න බෑ උන්වහන්සේ කියන. උඹලා මස් කන්න හුය මගේ ලේ බොන්න හුය එවිට උඹලා ජීවනයට පැමිණෙනවා. දැන් ඒක ඒගොල්ලන්ට පිළිගන්න බෑ. ජේසුස් වහන්සේ කියනවා මම කතා කරන දේ. මා කියන දේ තමයි මිනිස්යාගේ. මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. මා කී වචන ආත්මයද ජීවනයද. මේ අයට ජේසුස් වහන්සේගේ වචනය ඒ ආත්මික එළිදරව් කිරීම ඒ ආත්මික පණිවිඩය ඔවුන්ගේ මනසට ඒක සිත් නැහැ. ස්වභාවික කල්පනාවට ඒක විරුද්ධයි. එක පැත්තකින් මෙතෙක් ඔවුන් අහලා තිබුණු ධර්මය අනුව ජේසුස් වහන්සේ ස්වර්ගෙන් එන කෑම වෙන්න බෑ. දේව ධාර්මික ලෙස හිතුවා. ස්වර්ගෙන් එන කෑම ජේසුස් වහන්සේ කියලා අපට විශ්වාස කරන්න බෑ. මොකද ඔහුගේ සහෝදර සහෝදරිය අප අතර හිටියා. ඉතින් මෙයා වෙන්නේ කොහොමද ස්වර්ගෙන් එන ජීවනදායක දෙවියන් වහන්සේගේ කෙනා වෙන්නේ කොහොමද? ඒක උන්ට දේව ධාර්මිකවත් පිළිගන්න බෑ. පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ දේ මේකයි. උන්වහන්සේගේ වචනය මගේ මනසින් නෙවෙයි මම ග්‍රහණය කරගන්න යන්නේ. මගේ හැඟීම් වලින් දෙන සිග්නල් එක නිසා නෙවෙයි මම උන්වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්න යන්නේ. මගේ හැඟීම් වලින් මට දෙන පණිවිඩය හැම විටම ආත්මය නෙවෙයි මතක තියාගන්න. මගේ හැඟීම් මට කියනවා මම පව්කාරයෙක්. මගේ හැඟීම් මට කියනවා ඔබ සුදුසු නෑ. මගේ හැඟීම් වල යම් අදවැටීම් තියෙන නිසා මගේ හැඟීම් මට කියනවා මම සේවය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මගේ මනස මට කියනවා ඔබ තාමත් අහවල් දේ කරමින් ඉන්න කෙනෙක්. ඒ නිසා ඔබට තාම අත්හැර ගන්න බැරි වෙලා තියෙනවා. මගේ මාංශය මට කියන දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඒක මගේ ආත්මය නෙවෙයි මතක තියාගන්න. ඔබේ ආත්මයයි උන්වහන්සේ නැවත උත්පාදනය කළේ. ඒ ආත්මය ජීවත් වෙන්න යන්නේ ඒ ස්වර්ගීක වචනය තුලින් පමණයි. ඔබේ අදහස් වලින් නෙවෙයි ඔබ ආත්මිකව ගමන් කරන්න යන්නේ. ඔබේ හැඟීම් වලින් ඔබට දෙන සිග්නල් එකෙන් නෙවෙයි ඔබේ ආත්මික ගමන බලවත් වෙන්න යන්නේ. ඔබේ ආත්මික ගමන බලවත් වෙන්න යන්නේ ඔබ තුල දෙවියන් වහන්සේගේ වචනේ ජීවනය ක්‍රියා කරන්න පටන් ගන්න විටයි. එසේ නොමැති විට ඔබ කියන්ට යනවා මම සුදුසු නෑ. මම පෞකාරයි. මම දුර්වලයි. මන් තුල වැරදි වෙනවා. මං ගැලවීම ලැබුවට ජේසුස් වහන්සේ අනුව ආවට මන් තුල ගොඩක් දුර්වලකම් තියෙනවා. ඉතින් මං ඇවිල්ලා වැඩක් නෑ. මං ආයේ බයිබලය ඉගෙනගෙන වැඩක් නෑ. ඇයි? මං සමහර දේවල් ඉගෙන ගත්තට සමහර ඒවා මං පවත්වන්නේ නෑ. ඉතින් ඒ නිසා මං සුදුසු නෑ. මට පසුබට වීමට පුළුවන්. අන්නේ එහෙම ඒ තැනට එනවා.
යේසුස් වහන්සේ ගාවට ආපු ගෝලයන්ගෙන් සමහරක් අයගේ ඇදහිල්ල දේව වචනය උන්වහන්සේ ප්‍රකාශ කරන සත්‍ය මුළු මනින්ම පිළිගන්න පුළුවන් හදවතකට ආත්මයකට උන් පැමිණ තිබුණේ නැහැ. ඔවුන්ගේ දේව ධර්මයෙන් උන් අහලා බලනවා සැබෑවටම මෙතුමාද ජීවනද? විවස්ථාව දන්නවා. දෙවියන් වහන්සේ පිළිගන්නවා. යේසුස් වහන්සේ පිළිගන්න ප්‍රමාද. උන් එතකොට පට ගහලා දානවා. මරණ කිවිසුමට දාලා උන් කල්පනා කරලා බලනවා මෙයා ජීවනද? හොඳ? වඩුවාගේ පුතා නේද? මෙයා මොදුරටත් මෙයා කියන එක අපි විශ්වාස කරන්න ඕනද? එයා දැන් මෙලෙච්ච කතාවකුත් කියනවා. එයාගේ මස් කණ්ඩලු, එයාගේ ලේ බොණ්ඩලු. ඔව්. උන්වහන්සේ කියනවා මං කියන වචනය ආත්ම ජීවනය. මාංශෙන් කිසි ප්‍රයෝජන. ඔබ කල්පනා උඹ කල්පනා කරන්න ඔබේ ස්වභාවික තේරුම. මෙච්චර කල් ඔබ ඉගෙනගෙන තියෙන දේෙන් ඔබ කල්පනා ඔබගේ මනසට වැටහෙන දෙයින් ඔබ මං කියන දේ සංසන්දනය කර. යේසුස් වහන්සේ කියන මං කියන ජීවනය. ප්‍රශ්නේ අපි මනසෙන් දුවන්නේ. අපි අපේ හැඟීම් වලින් දුවන්නේ. අපේ හැඟීම් වලට වැරදිලා තියෙනවා. අපේ මනසට වැරදිලා තියෙනවා. අවුරුදු ගාණක් වැරදිලා තියෙන මනසක්, අවුරුදු ගාණක් වැරදිලා තියෙන තුවාල වෙලා තියෙන උද්වේගයන් තුල තමයි අපි ඉන්නේ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ අපේ මනසත් නෙවෙයි, අපේ උද්වේගයනුත් නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනය අපේ ආත්මයයි. ඒක ජීවත් කරවන්නේ උන්වහන්සේගේ වචනයයි. ඉතින් ඔබ පසුබට වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඔබ දුවන්න යන්නේ කොහෙන්ද? ඔබේ පරණ බුද්ධියෙන් ඔබට දනවන පණිවිඩයට අනුව. මම වැරදි, මම දුර්වලයි, මම වැඩක් නැහැ, මම තාමත් වරද්දනවා. ඒක තමයි ඔබේ මානසික ඔබට දෙන සිග්නල් එක. ඊන් කිසි ප්‍රයෝජනයක් නැත. ඔබේ හැඟීම් වලින් උද්වේගයන් වලින් ඔබට පණිවිඩයක් දෙනවා. තාමත් මං අරකට ඇබ්බැහි වෙලා ඉන්නේ. තාමත් මං අරකට වැටිලා ඉන්නේ. ඒකෙන් මට තාම එළියට එන්න බෑ. මට ඒකේ සුවඳ දැනෙනකොට මට ඒකේ හඬ ඇහෙනකොට මාව එතනට හැදෙනවා. උද්වේග වලින් ඔබ හැඟීම් වලින් ඔබ වැටිලා ඉන්නේ. ඔයන් වෙන ආත්මෙන්. ඒ ආත්මෙන් යන්න ඒ ආත්මය ජීවත් කරවන්න පුළුවන් වචනය ඔබ ලබන්න ඕන. ඔබේ මුළු මනස හැඟීම් උතුරා යන විදියට. ඒක ඔබ ලබා ගන්න විට ඔබ ගමන් කරන්න යන්නේ ආත්මෙන්. දැන් මෙතන යම් අය පසුබට උනේ මොකක් නිසාද? ඔවුන්ට ඒක පිළිගන්න බෑ. ඇට තුන කියවන්න පරිච්ඡේදෙම පත් කරන්නේ ආත්මය. මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. නුඹලාට කී වචන ආත්මයේද ජීවනයේද වෙයි. නමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරේ සිටිති කීසේක. උන්වහන්සේට තේරෙනවා මොනවද? අතර එන්දිරිල්ල කියනවානේ. සත්‍යනේ. කෙනෙක් උඹලා විශ්වාස නොකර ඉන්නවා. යේසුස් වහන්සේ මොකද්ද? මෙතෙක් කියපු දේවල් විශ්වාස කරගෙන උඹලා මගේ පස්සෙන් ආවා. මෙතෙක් මං උගන්වපු දේවල් උඹලා පිළිගත්තා. හැබැයි දැන් උගන්වපු දේ උඹලට පිළිගන්න බැරි කමක් තියෙනවා. විශ්වාස නොකරන යම් අය සිටිනවා කියලා යේසුස් වහන්සේ කියනවා මට දැනුණා කියලා. එහෙනම් දැන් ඔවුන් මොකුත් ක්‍රියාවල් කරලා නැහැ තාම. දැන් එහෙනම් කොහෙන්ද හට අරන් තියෙන්නේ?
ඔවුන්ගේ සිත්වලින් ඔවුන් දැන් විශ්වාස කරන්නේ නැහැ. පිළිගන්න සූදානම් නැහැ. දැන් පරිස්සමෙන් තේරුම්. ඔබගේ පසුබට වීම පටන් ගන්න අන්න එතනින්. ඔබේ පසුබට වීම පටන් ගන්න එතනින්. කොතනින්ද? මූලික දේ මේ ගෝලයන් පසුබට වුණු ගෝලයන් මේ දක්වා සිතින් විශ්වාස කරගත්ත දෙයක් තිබුණා. දැන් ජේසුස් වහන්සේ කියනවා 64 වෙනි පදයට යනකොට විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඔයාලා අතර කොඳුරනවානේ ඔබලා එක එක්ක. ඒ කියන්නේ උන්වහන්සේ ඔවුන්ගේ සිත ඇතුලේ ඔවුන්ට පිළිගන්න බැරි තත්ත්වය උන්වහන්සේ දැන සිටියා. ඒකෙන් මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අභ්‍යන්තරය තුල දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කිරීම මගේ හදවතින් ආරම්භ කරන්න අවශ්‍යයි. මගේ ඇතුලෙන් ඒක මම පටන් ගන්න අවශ්‍යයි. මං ඇතුලෙන් පිළිගන්නේ නැති දේ මගේ කවදාවත් එළියෙන් ඇතුලෙන් මන් තුල අවිශ්වාස කරන දේ කවදාවත් මන් තුල බලවත් දෙයක් සිද්ධ කරන්න යන්නේ. ඇතුලෙන් මං අවිශ්වාස කරනවා. ඇතුලෙන් මම දැන් උදාහරණයක් මම ඔබට කියන්නම්. ඔබට මෙතෙක් කියන් ආපු දේවල් එක්ක සම්බන්ධ දෙයක්. මම ඔබට පටන් ගද්දි කිව්වා මෙතනටම සම්පූර්ණ අදාළ නැති වුණත් පසුබට වෙන විවිධ දේවල් නිසා අපි පසුබට වෙනවා. දැන් ඔබ විශ්වාස කරනවා ඔබ සුදුසු නැහැ කියලා. ඇතුලේ. ඇයි? ඒ අර කොල්ලකම මම ඒකත් එක්ක යනවනේ. දැන් ඔය කියන්නේ ඔබගේ සිත තුළ ඔබ විශ්වාස කරන ඔබට දෙවනාසේ ගමන් කරන්න බෑ. හරි. දැන් ඔබගේ සිත තුළ ඔබ පිළිගන්න දේ තමයි ඔබ පවතින්න යන්නේ. මේක පැහැදිලිද? ඔබේ සිත තුළ පිළිගන්න දේ දෙවියන් වහන්සේගේ වචනය නම් ඒක තමයි ඔබට ජීවනය ගෙන දෙන්නේ. ඔබගේ සිත තුළ ඔබ පිළිගන්නේ මගේ ශරීරය මොන විදියෙන් මාව දුර්වල කරන්න හැදුවත් මගේ මනස මාව කොච්චර ඇදගෙන යන්න හැදුවත් මගේ හැඟීම් වලින් මාව තිරපලා වේදනාකාරී ජීවිතයකට කලකිරීමකට මගේ හැඟීම් මාව ගේන්න හැදුවත් දෙවියන් වහන්සේගේ වචනේ තියෙන්නේ උන්වහන්සේ මාව ජීවත් කරන තැනන් වහන්සේ කියලායි. දැන් ඒක නම් ඔබේ සිත ඇතුලේ පිරෙන්නේ සබබින් ඔබ පසුබට වෙන්නේ. ඔබ පසුබට වෙන්නේ ඔබගේ සිත තුළ ඔබ ගොඩනගාගෙන තිබෙන දේව වචනය නොවන දෙවියන් වහන්සේගේ වචනය නොවන සිතුවිලි දෙවියන් වහන්සේගේ වචනය නොවන හැඟීම් මගේ සිත තුළ මගේ ජීවිතය තුළ මාංශය තුළ පුරවාගෙන කල්පනා කර මම පල්ලි එනවා මම යාඥාවක් කරන්න හදනවා මම ක්‍රිස්තියානිකාරයෙක් කියලා පෙනී සිටින්න හදනවා මන් තුළ ඒක සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. පටන් ගන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන හදවතකින්. එන්නේ දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන කෙනා සරල තැනකින් නෙවෙයි. මේ අයත් ජේසුස් වහන්සේව විශ්වාස කරලා තමයි පසුබට උනේ. ජේසුස් වහන්සේව අනුගමනය කරමින් දුරක් ඇවිල්ලා තමයි පසුබට උනේ. ඒක ඔබටත් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබ සිටින මට්ටමින් එහාට ඔබගේ ඇදහිල්ල උන්වහන්සේ කරෙහි තබන්න සිද්ධ වෙනවා. මොකද්ද? ජීවත් කරන්න. මගේ ශරීරේ මගේ ප්‍රාණය තුල ඒ කියන්නේ මගේ මනසේ කොච්චර දේවල් මාව පරීක්ෂාවට ලක් කරමින් සිටියත් මගේ හැඟීම් තුල මගේ කැමැත්ත තුල මාව කොච්චර වේදනාවට කලකිරීමට දුර්වලකමට පත් කරමින් සිටියත් උන්වහන්සේ කතා කර තිබෙන සත්‍යය තමයි උන්වහන්සේ අපගේ ගැලවුම්කාර සදාතනික ස්වාමීන් වහන්සේ. ඒගේ වචනේ උන්වහන්සේ අපට දීලා තියෙන දේ ඇතුලේ අපි තදින් තැන්පත් කරගන්න. එය තමයි ඔබව ජීවනය කරා. එය තමයි ඔබව බලවත් කරන්නට යන්නේ ආත්මෙන්. එවිට කුමක්ද දන්නවද සිද්ධ වෙන්නේ? මේ මානසය පරාජය වෙන්නේ. ඔබේ මනස සිසාරා
ආත්මයේ දෙවියන් වහන්සේගේ හඬ ප්‍රකාශ වෙන්න පටන් ගන්න යනවා. එවිට ඔබේ මනසේ තිබෙන අනවශ්‍ය බැඳීම්, අනවශ්‍ය බැමි ලිහෙල්ට යනවා ආත්මය තුල ඔබ ආරම්භ වෙන විට. ඔබේ ශරීරය තුල ඔබව ඇද බැඳගෙන තිබෙන යම් තැන් තිබෙනවා. ඒවා නිදහස් වෙන්න යන්නේ ඔබ ආත්මය තුල ආරම්භයකට පැමිණෙන විටයි. එනිසා අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ වචනය ඔබ තියෙන්නට අවශ්‍යයි. අතුපිට ක්‍රිස්තියානි ජීවිතයේ දේවල් විශ්වාස කරගෙන අපි පල්ලියට එනවා නම් අපි පසුබට වෙන්න පුළුවන් කොහොමද? අපි කිතුණුව අපි ඒ කාණේ ඉඳලා කිතුණුව අපි සාමාන්‍යයෙන් දෙවියන් විශ්වාස කරගෙන යන අය අපි ඉතින් පල්ලි යනවා. ඔබ පසුබට වෙන්න පුළුවන් ඕන වෙලාවක. දෙවියන්වහන්සේ මහා හාස්කමක් අපේ ගෙදර කළා. ඉතින් අපි හාස්කම කරපු දා ඉඳලා අපි පල්ලි එන්න පටන් ගත්තා. මගේ ජීවිතේ මේ මම ලොකු ප්‍රශ්නයක හිටියා. ඒ ප්‍රශ්නේදී දෙවියන්වහන්සේ අපිට උත්තරයක් දුන්නා. ඉතින් අපි එදා ඉඳලා අපි දෙවියන් වහන්සේ පිට දෙහිල්ල කොට පැමිණි ස්ථා විව පසුබට වී අක්කරන්න. දැන් ඔබට තේරෙනවද මම මේ කියන්නේ? ඒ නිසා අපගේ යොමුවීම වන්නට අවශ්‍ය ආත්මයට අවශ්‍ය කරන පෝෂණය, ආත්මයට අවශ්‍ය කරන මඟ පෙන්වීම අපේ හදවත තුල තබා ගැනීමයි. ඔබේ ආත්මයට අවශ්‍ය කරන එළිදරව්ව, ඔබේ ආත්මයට අවශ්‍ය කරන මඟ පෙන්වීම පමණයි ඔබගේ ආත්මය පර්වතයක් බවට පත් කරන්නේ, යෝධෙක් බවට පත් කරන්නේ. එසේ නොවුනොත් එහෙම ඔබට මාංශය හැම විටම, ඔබගේ මනස හැම විටම, ඔබගේ උද්වේගයන් හැම විටම ඔබට කියා. එනිසා මේ ජුදෙව්වන්ට කොහොමත් ජේසුස් වහන්සේව මෙසියස් වහන්සේ හැටියටත්, ජේසුස් වහන්සේ ජීවනය ගෙන දෙන තැනන් වහන්සේ හැටියටත් පිළිගන්න පුළුවන් වුණේ නැහැ. ඒකටම සිද්ධ වෙච්ච කතාවක්. යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. දේව වචනයයි ඇදහිල්ලයි එකට කතා කරනවා. දැන් අපි යොහන් 6:63 64 පද දෙක බැලුවා. යොහන් 6:63 කියන්නේ මොකද්ද? ජීවත් කරන්නේ ආත්මයයි. මාංශින් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ දේ ආත්මය, මා ඔබට ප්‍රකාශ කළ වචනය ආත්මයද ජීවනයේද වේ. 64 වෙනි පදේ කියන්නේ මොකද්ද? ඒ විශ්වාස නොකරන යම් අය ඉන්නවා. මට ඒක දැනෙනවා කියලා උනා. වචනයයි ඇදහිල්ලයි. ඇදලිද? 63 වෙනි පදේ කියනවා වචනය ගැන. 64 වෙනි පදේ කියනවා ඇදහිල්ල ගැන. ඇදලිද? 63 වෙනි පදේ කතා කරනවා වචනය ගැන. මා ඔබට වදාළ වචනය ආත්මයේද ජීවනයේද වේ. ජීවත් කරන්නේ ආත්මය. ඒ වචනය තුලින් තමයි. 63. 64 කියනවා මම කතා කළ දේ විශ්වාස නොකරන, අදහ නොගන්න අය, විශ්වාස නොකරන අය ඉන්නවා. එතන ඇදහිල්ල ගැන. දැන් 5 වෙනි පරිච්ඡේදයට යන්න. 5 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ මොනවද කියන්නේ? මේ ප්‍රශ්නේ දිගටම තිබුණා. ඉක්මනින් 5:24 මොකද ආයි කියන්නේ? මාගේ වචනය අස මා එව් තැනන් වහන්සේව අදහන්නාට ජීවනය තිබේ. වචනේ අදහ ගැනීම. ජීවනය. වචනය අදහ ගැනීම, ජීවනය ගැනීම. අවධානය යොමු කරන වචන දෙක. වචනය සහ අදහ ගැනීම. ඒ නිසා ඔබේ ඇදහිල්ල ඔබේ බුද්ධිය මත පදනම් වෙන දෙයක් නෙවෙයි. ඔබේ ඇදහිල්ල ඔබේ හැඟීම් මත පදනම් වෙන දෙයක් නෙවෙයි. ඔබේ ඇදහිල්ල ඔබේ අත්දැකීම් මත තිබෙන දෙයක් වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ වචනය මත පදනම් වෙන දෙයක්.
දෙවියන් වහන්සේගේ වචනේ ඔබේ බුද්ධියට පටහැනි වෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ ඔබේ හැඟීමට සිත් නැහැ. මෙතන පසුබට වෙච්ච අයට තිබුණු ප්‍රශ්නේ මොකද්ද? උන්වහන්සේ වදාළ වචනය පදකීමක්. ඒව අසන්න පුළුවන් කාටද? සිත් නැහැ බුද්ධියට. එතෙක් කල් අහලා තියෙන දේට අනුව ඒක සිත් නැහැ. ඒක හරි මෙලෙච්ච ප්‍රකාශනයක් වගේ. සිත් නැහැ. දෙවියන් වහන්සේගේ වචනය ඔබේ මනසට නෙවෙයි. දෙවියන් වහන්සේගේ වචනය ආත්මයේද ජීවනයේද වේ. ජීවත් කරන්නේ ආත්මයයි. ඒ වචනයයි ඔබගේ ආත්මය පෝෂණය කරන දේ. ඒ වචනය තුල ඔබ ඇදහිල්ල තබන විට ඔබ බලවත් මිනිසෙක් ලෙස ගොඩ නැගෙන්න යනවා. ඔබේ ශරීරයේ ඔබේ මනසේ සීමාවන් අභිබවා ඔබ ගමන් කරන්න යනවා. ඔබ හිතනවා නම් මං දුර්වලයි, මේ මගේ පරීක්ෂාව වහල්කමක් ලෙස ගිහිල්ලා තියෙනවා, මට ඒක ජය ගන්න බෑ, මගේ හැඟීම් වල මම වේදනාවට පත් වෙලා තියෙනවා, ඒවා මාව නිතර වේදනාවට පත් කරනවා, මාව ඒවා නිතරම කලකිරීමට අධෛර්යයට පත් කරනවා. ඒක සත්‍යයි ඔබේ මනසේ තුල. ඒක ඇත්ත ඔබේ ශරීරය තුල සිද්ධ වෙන දෙයක්. හැබැයි දෙවියන් වහන්සේගේ වචනය ඔබගේ ආත්මයට පැමිණෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ වචනය ඔබගේ ආත්මයට පැමිණෙන විට ඒ ආත්මය පෝෂණය කරන්න පටන් ගන්නවා. එවිට කුමක්ද සිදු වෙන්න යන්නේ? ඒ වචනය මත ඔබ ඇදහිල්ල තබන විට, ඒ වචනය කෙරෙහි ඔබ සම්පූර්ණ පිහිටා සිටින විට, ඒ වචනය මත ඔබේ මනසේ තිබෙන සීමාවන් කඩාගෙන යන්න යනවා. ඔබේ ශරීරයේ තිබෙන සීමාවන් කඩාගෙන යන්න යනවා. ඒ වචනයයි ඔබ ජීවත් කරවන. ඒ වචනය මතයි ඔබේ ඇදහිල්ල පිහිටවන්න ඕනේ. ඔබට දෙන සිග්නල් මත නෙවෙයි මනසෙන්. කවදාවත් ඉස්සරහට. ඒක වැටිලා තියෙන්නේ. ඒවා ඔබේ හැඟීම්. ඒවා තුවාල කරලා තියෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ. හැබැයි ඔබ පිළිබඳව සැබෑව තමයි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. ඔබ නැවත උපාදනය ලැබූ මිනිසෙක්. කිතුණුවෙක් කියන එක නෙවෙයි. කිතුණු ඕන තරම් ඉන්නවා ලෝකේ. හැම කිතුණුවෙක්ම නැවත උපාදනය ලැබලා නැති වෙන්න පුළුවන්. ඒක නිකන් නම විතරයි එතකොට. ඔබ නැවත උපාදනයකට පැමිණි ආත්මික වස්තුවක් දෙවියන් වහන්සේගේ. එය ජීවත් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන්. ඒක පවතින්න යන්නේ දේ වචනය තුලින්. ඒ මත ඔබ ඇදහිල්ල තබන විට, ඒ වචනය සම්පූර්ණයෙන් ඔබ අල්ලා ගන්න විට ඔබේ අභ්‍යන්තරයේ සටවන ගීම් සහ ශරීරය එන්න පසුබට නොවි සවන් දෙන්න එපා. මේ මනසේ ඇති තුවාල, ඇති පුරුදු ඔබ මැරෙන තුළු ඒක පවතී සමහර විට. කෙනෙක් අද දවසේ වලට මහා අත්‍යක අධික ප්‍රෝටීන් සහිත මස්කුට්ටියක් එක්ක ඒ සියලු සම බල ආහාර වේලා අද දවල්ට ඔබ ගිල්ලා කියලා ඔබේ බර වැඩි වෙන්නේ. ඔබ තරබාරු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබ සවි ශක්තිමත් කෙනෙක් වෙන්නේ. හෙටත් කරන්න ඕන. මේක අනිද්දත් කරන්න ඕන. ඔබ දිගට මේක කරන්න ඕන. ඒකට මොකද වෙන්නේ? එතනට ඔබ ආවේ එකපාරනේ. එතනට ආවේ ඔබ දිගටම කරන්න. එහෙම නැතුව ඔබ අද දවල්ට එකපාරට ඒ වගේ ආහාර වේලක් කෑවා කියලා ඔබ එතනට එන්නේ නැහැ එකපාරට. නේද? පසුබට කියන තැනට එකපාරට එන්නේ. පසුබට වෙලා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිහෙක් ගන්නට හැසිරෙන තැනට ඔබ එකපාරට එන්නේ නැහැ. එහෙනම් මොකද වෙලා ඇත්තේ? දිගටම කාලා නේද?
දිගටම කහලා ඒකයි ඔය. ඒකයි. එහෙනම් මේ ප්‍රශ්නේ එතනයි තියෙන්නේ. නමුත් ජීවත් කරන්නේ ආත්මයයි, දේව වචනයයි. ඒක කෑවද දිගටම? ඒකත් එක්ක ජීවත් වෙන මිනිස්සයා දවසින් දවස අලුත් වෙන්න පටන්. ඒකත් එක්ක ගමන් කරන මිනිස්සයා දවසින් දවස බලවත් වෙන්න පටන් ගන්නවා. ඒක නැති මිනිස්සයා. ඒ නිසා දවසකට එකපාරක් හොඳ සමබල ආහාර වේලක් කාලා සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් වෙන්නත් බෑ. තෙල් සහිත මහත් වෙන්න බලාගෙන එහෙනම් කොහමද වෙන්න ඕනේ? හරිද? ඉතින් ඒක ඔබේ අතේ තියෙන්නේ. මෙතන ගෝලයන්ට ජේසුස් වහන්සේ ප්‍රකාශ කරන මේ ආත්මික එළිදරව්ව ප්‍රකාශනය ජීවනදායක දේ පිළිගන්න උන්ගේ මනස සහ අත්දැකීම් සහ පුරුද්ද ඉඩ දෙන්නේ නැහැ. ඔබටත් ඒක වෙන්න පුළුවන්. ඒ මොනතම පසුබට වෙයි. මේ ප්‍රශ්නේ දිගින් දිගටම ජුදෙව්වන්ට තිබුණා. බලන්න. පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ පාවුල්තුමා පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 22 සිට 25 දක්වා ජුදෙව්වන් ගැන කතා කරනවා. මෙතන ජුදෙව්ව සහ අන්‍ය ජාතීන් දෙකොටසම ගැන කතා කරනවා. ජුදෙව්වන් ගැන විශේෂයෙන් කතා කරනවා. බලන්න. පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට 25 වෙනි පදයේ දක්වා පාවුල්තුමා මෙහෙම කියනවා. මොනවද කියන්නේ? එසේ දෙයක් දෙව්වරු ලකුණු ඉල්ලති. ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. ජුදෙව්වෝ ලකුණු ඉල්ලති. ඒ කියන්නේ තව විශ්වාස කරන්න බෑ. තවත් ලකුණක් ඕනේ. ඊළඟට ග්‍රීක්වරු ප්‍රඥාව සොයති. මම ඒකට සතරිනවා. ඊළඟට නමුත් අපි කුරුසයේ ඇනගසනු ලැබූ යේසුස් වහන්සේ දේශනා කරමු. හරි. ඊළඟට උන්වහන්සේ යුදෙව්වරුන්ට පැකිලීමක්ය. ජුදෙව්වන්ට පැකිලීමක් ක්‍රිස්තුස් වහන්සේ. ඊළඟට අන්‍ය ජාතීන්ට මෝඩකමක්ය. නමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් දැන් මොකද්ද පාවුල්තුමා කියන්නේ? පාවුල්තුමා කියනවා ජුදෙව්වන්ට හැම විටම ජේසුස් වහන්සේව ප්‍රශ්නයක්. එතුමා එක වෙලාවක කියනවා ඒ ජේසුස් වහන්සේ ඉන්නකොට මම ස්වර්ගෙන් ආපු කෑම කියලා. මාව කෑවම සදාකාලෙටම ජීවත් වෙන්න යනවලු. පස්සේ කියනවා මගේ මස් නොකන්නේ නම් මගේ ලේ නොබොන්නේ නම් ඔබට ජීවනයක් නැත කියනවා. දැන් පබ්‍රංශ පිළිගන්න අමාරුයි. විශ්වාස කරන්නේ කොහමද? ඔබ මේ ඔබගේ සහෝදරයෝ අපාතර ඉන්නවා. ඔබ යෝසෙෆ්ගේ පුතා නේද? ඔබ කොහමද ස්වර්ගෙන් ආපු කෑම වෙන්නේ? පිළිගන්න බෑ ඒක. ජේසුස් වහන්සේ මැරිලා උත්ථාන වුණාට පස්සෙත් පාවුල්තුමා ජේසුස් වහන්සේව හඳුනාගත්තට පස්සෙත් පාවුල්තුමා කොරින්තිය සභාවට කියනවා ජුදෙව්වන්ට පැකිලීමක් තාම. ඒ මොහොත වෙන විටත් ජුදෙව්වන්ට පැකිලීමක්. ඔබ දන්නවද? මම මේ වෙලාවේ ජේසුස් වහන්සේ ගැන දේශනා කරන මේ මොහොතේ ජුදෙව්වන්ට පැකිලීමක් මේක. තවමත් ජුදෙව්වන්ට මේක පැකිලීමක්. පාවුල්තුමා කියනවා ජේසුස් වහන්සේ කුරුසියේ මැරිච්ච එක ජුදෙව්වන්ට පැකිලීමක්. ඇයි? ඔවුන් බලාපොරොත්තු වුණු මෙසියස් වහන්සේ රජෙක්. එයා රජකම් කරන්න ඕන. එයා රජකම් කරන්නේ නැතුව අපිට කැම දීලා එයාව රජකමට අල්ලගන්න අපි ගියා. බලන්න මම මේ කියන එක තියෙනවා යොහන් 6 වෙනි පරිච්ඡේදයේ. ඔව් ජේසුස් වහන්සේව රජකමට අල්ලගන්න හෙව්වා. ඒ කැම දෙන කෙනෙක්. බලපෑම් කරන්න පුළුවන් කෙනෙක්. ජේසුස් වහන්සේ මොකද කළේ? ඔවුන් අතරින් හිමීට හැංගිලා පැත්තකට ගියා. ගිහිල්ලා උන්වහන්සේ කියනවා නැති වී යන කෑම පිණිස මගේ පස්සෙන් එන්න එපා. ජීවනයේ පවතින කෑම හොයාගෙන වරෙන්. ස්වර්ගෙන් ආපු කෑම මමයි. ඒ කෑම කන තැනැත්තේ මගේ මස් කන්නේය, මගේ ලේ බොන්නේය. ඔහු ජීවනයේ තියන්නේ. ඔව්. අන්නේ ඒ යුදෙව්වම ජේසුස් වහන්සේ කුරුසේ මැරුණම කියනවා මෙසායා අපිට මේ විදියට දකින්න බෑ. මෙසියස් වහන්සේ රජෙක් හැටියට මැරෙන්න ඕනේ. මේ වගේ පව්කාරයෙක් විදියට මේ නීති විරෝධී විදියට කුරුසියක නිර්වස්ත්‍රව අපිට මැරෙන එක පිළිගන්න බෑ මෙසියස් වහන්සේව. උන්ගේ මෙතනට ඒක හරි නෑ. උන්ගේ මෙතනට ඒක සෙට් නෑ. පවුල් කියනවා අන්නේ මෝඩ පණිවිඩය. අන්නේ ජේසු කුරුසියේ මැරුණ කියන මෝඩ පණිවිඩය අදහන කෙනෙක් ඉන්නවා නම් ඔහු ගැලවෙන්න යනවා. වත් කරන්න. ආත්මය අන්සෙන් කිසි ප්‍රයෝජන.
මා වදාළ දේ ආත්මය. මේ පළවෙනි කොරින්ති දෙවෙනි පරිච්ඡේදය. කොරින්ති දෙවෙනි පරිච්ඡේදය. බලන්න 12 13 පදවල ඔබ කුඩා කණ්ඩායම් හරහා නිතරම මෙන්න මේ දේවල් දැන් ඉගෙන ගනිමින් සිටිනවා. පළවෙනි කොරින්ති දෙවෙනි පරිච්ඡේදයේ 12 13 පද. ඒ නිසා පාවුල් කියනවා මොකද්ද? නමුත් දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන් වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව. අප විසින් මේ දේවල් කතා කරන්නේ මනුස්ස ප්‍රඥාව කරුණ කොටකට උගන්වන ලද වචන වලින් නොව ආත්මීක දේවල් ආත්මීක දේ සමග සමාන කර බලමින් ආත්මයන් වහන්සේ විසින් උගන්වන ලද වචන වලින්. ඉතින් පාවුල් තුමා කියනවා හරි සරල දෙයක්. පාවුල් කියනවා දෙවියන් වහන්සේ අපට දුන් දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ගැලවුම්කාරයා. උන්වහන්සේ මෙසියස් වහන්සේ. උන්වහන්සේ සදාතන ජීවනය. උන්වහන්සේ පමණයි එකම දෙවිදානෝ. මේ දෙවියන් වහන්සේ දුන් දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම අනාවරණය වූ යේසුස් වහන්සේ සහ උන්වහන්සේ කියන දේ දෙව්වන්ට පැකලීම. ඉතින් පාවුල් කියනවා මොකද්ද? අපට දෙන ලද දේ අප දැනගන්නා පිණිස ඔළුව නෙවෙයි, හැඟීම් නෙවෙයි, ඇඟ නෙවෙයි. දෙවියන් වහන්සේ අපට දුන් දේ අප විසින් දැනගන්නට යන්නේ ආඥාන උගන්වන. ඔබේ ඔස්සවන. ඒක තමයි ඔබව බලවන්තයෙක් බවට ඔබගේ අභ්‍යන්තරයේ ගොඩනගන ස්ථානය. ඒක නැතිකොට ඔබ මෙතනින් දුහන්න හද. ඔබේ පසුබට අහන්න දෙ. ඒව ජීවනය. ඔබ යේසුස් වහන්සේව ජීවිතයට පිළිගත් දවසේ උන්වහන්සේගේ දේව ජීවනය ඔබ තුළ තැබුවා. උන්වහන්සේ ඔබ පිළිගත්තේ උන්වහන්සේගේ පුතෙක් හැටියට. උන්වහන්සේගේ පවුලට උන්වහන්සේ ඔබවත් මාවත් නැවත උපාදනයකට ගෙනාවා. දැන් ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඔබ හිතන විදිය වෙනස් වෙලා. ඔබ කල්පනා කරන විදිය වෙනස් වෙලා. ඔබගේ අභ්‍යන්තරය දෙවියන් වහන්සේගේ වචනයෙන් පුරවන්න. ඒ සැබෑව ඔබ දැනගන්නවා. සැබෑව ස්කර්මසේ. ඒ සැබෑව ඒ වචනය ජීවනය ගෙන දෙන වචනය සමහර අයට පිළිගන්න බෑ අය පසුබට වෙනවා. ඒගොල්ලන්ට ඒක සෙට් නෑ. හැඟීම් වලට සෙට් නෑ. නමුත් ඒ වචනය කෙරෙහි යම් කෙනෙක් ඇදහිල්ල තබනවා නම් යේසුස් වහන්සේ කියනවා මට තේරෙනවා සමහරක් ඒක විශ්වාස කරන්න. ඒ නිසා එවක් පටන් බොහෝ දෙනෙක් උන්වහන්සේ සමග තවත් නොහැසිරුණෝ. ඔබගේ හදවත කොතනද තියෙන්නේ? යන් වහන්සේගේ වචනය ඔබව ජීවත් කර බලවත් ආහාරයද? ඔබගේ මනස තුල ඔබ අපහසුකමට පත් කරන ඔබේ හැඟීම් ඔබගේ ශරීරය තුල ඔබ අමාරුකමට පත් කරන තැන් ජය ගන්න පුළුවන් ආත්මය බලවත් කරන දෙවියන් වහන්සේගේ ජීවනය බලය ඔබත් එක්ක තිබෙන බව ඒ වචනය තුල කියා තිබෙන දේ ඔබ විශ්වාස කරනවාද? ඒ වචනය ඔබ විශ්වාස කරන විට උන්වහන්සේගේ බලය ඔබ උන්වහන්සේ ලෝකවල් මව් අංශවත් වුණු වාක්‍යානෝබන ජීවිතයේ වචනය මේ බයිබලයේ අද සමග වචනය මත කවුද ඇදහිල්ල තියන්නේ? දෙවියන් වහන්සේගේ දේ ක්‍රියා. ඔබගේ ජීවිතේ මෙච්චර කාලයක් ඔබව පාපයට ඔබගේ ශරීරය ඔබගේ හැඟීම් ඔබව ඇදගෙන ආපු තැන් වලින් ඔබ නිදහස් වෙන්න යනවා. ඒක දවසක ක්‍රියාවක්. එකපාරක් කෑම වේලක් කාලා. ඒකටම ආත්මයට ඒකටම ගන්න. සේකස කොටනේ. යේසුස් වහන්සේ ඔබ පියවසානෙදී. හයවෙනි පරිච්ඡේදය අපි බලමින් හිටියේ. ඔබට මතකයි. 6වෙනි පරිච්ඡේදයේ අපි 60 ඉඳලා අපි පල්ලෙහාට ආවා. යොහන් 6වෙනි පරිච්ඡේදයේ 60 ඉඳලා අපි 64 වෙනි පදේ දක්වා අපි පල්ලෙහාට ආවා. අපි 64 වෙනි පදෙන් ආයේ ඊට පල්ලෙහා ඉතුරු කොටසට අපි යමු.
64 වෙනි පදය. නමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරේ සිටිති කීසේක. ඒක යුදෙව්වන්ගේ එදත් තිබුණා. පස්සේ කාලේ පාවුල්තුමත් කියනවා ඒක යුදෙව්වන්ට ප්‍රශ්නයක්ව තිබුණා. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියාත් තමන් වහන්සේ පාවා දෙන්න සිටියේ කවුද කියාත් යේසුස් වහන්සේ මුල පටන් දැනගෙන සිටිසේක. උන්වහන්සේ කියනවා මම මුල පටන් දාන්න. මේ විශ්වාස නොකර. ඊළඟට එහෙයින් උන්වහන්සේ කියනසේක් මාගේ පියාණන් වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්න බැරි බව නුඹලාට කීවෙමි කීසේක. යේසුස් වහන්සේ කියනවා එතනින් අපි යන්න තියෙන නිසා. යේසුස් වහන්සේ කියනවා මගේ පියාණන් වහන්සේගෙන් බලය ලත් කෙනෙක් මිස කිසිවෙක්. හලෝ. පියාණන් වහන්සේ බලය ලත් මිස කිසිවෙක්. කියවන්නේ පදේ හොඳට. එයින් උන්වහන්සේ කියනසේක් මාගේ පියාණන් වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්න බැරි බව නුඹලාට කීවෙමි කීසේක. ඒ කියන්නේ ඔබේ මනසින් ඔබේ හැඟීම් වලින් ඔබේ සිරුරෙන් ඔබට සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේව සහ උන්වහන්සේගේ ක්‍රියාව ඔබට අල්ලා ගන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේම ඔබට මට මේ දුර්වල ඇඟක් තියෙන මනසක් තියෙන වැටුණු ශරීරයක් තියෙන ඔබට මට උන්වහන්සේ විසින් මෙලිදරව් වෙන්න අවශ්‍යයි. ඒක දෙවියන් වහන්සේගේම ක්‍රියාවක්. මේ මට හොඳ බුද්ධියක් තිබුණ කියලා මට හොඳ දැනීමක් තිබුණ කියලා මට නිරෝගිමත් ඇඟක් තිබුණ කියලා මගේ මාංශයට මගේ බුද්ධියට නෙවෙයි දෙවියන් වහන්සේ එළිදරව් වෙන්න යන්නේ. හොඳට තේරුම් ගන්න. දෙවියන් වහන්සේම මේ දුර්වල මනසක් ඇඟක් තියෙන මට එළිදරව් වෙන්න අවශ්‍යයි. පාවුල්තුමාට දෙවියන් වහන්සේ එළිදරව් වුණා. ඒකයි මෙතන ජේසුස් වහන්සේ කියන්නේ මගේ පියාණන් වහන්සේගෙන් බලයලත් කෙනෙක් මිස වෙන කිසිවෙක් මං වෙතට. අද මම මේ ස්ථානයේ සිටින්නේ දෙවියන් වහන්සේගේ අවසරය නිසා. ඔබ අද මේ ස්ථානයේ සිටින්නේ. ඔබ අද මේ ස්ථානයේ මේ පණිවිඩය අසන්නේ. දෙවියන් වහන්සේගේ අවසරයක් මතයි. ඔබ මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් බවට පත් වුණේ. දෙවියන් වහන්සේගේ පෙර ඇද ගැනීමක් එළිදරව් කිරීමක් නිසයි වෙන කිසිවක් නිසා නෙවෙයි. ඒකම බලන්න ජේසුස් වහන්සේ මේ යොහන් 6 වෙනි පරිච්ඡේදය තව උඩත් කියනවා ඒ දේම. බලන්න. 44 වෙනි පදය. 44. එව් පියාණන් වහන්සේ විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්න බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි. ඉතින් ඔබ තේරුම් ගන්න අවශ්‍ය දේ තමයි ඒක මනුෂ්‍ය අධිකාරීත්වයකින් ප්‍රකාශ වීමක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ අධිකාරීත්වයක් තුල තමයි අපි ජේසුස් වහන්සේව අදා ගන්නට යන්නේ. උන්වහන්සේත් එක්ක ගමන් කරන්නට යන්නේ. ඒක දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමක්. දෙවියන් වහන්සේගේ අධිකාරීත්වය මත ක්‍රියාත්මක වෙයි. ඒ නිසා ඔබේ කිතුණු ගමනත් ඔබ ගමන් කරන්නට යන්නේ. නෙවෙයි. ශරීරෙන් නෙවෙයි. දෙවියන් වහන්සේ එළිදරව් කරන අධිකාරී. ආමේන්. ඒකෙන් තමයි ඔබේ ආත්මය බලවත් වෙන්නේ. ඒ ආත්මය බලවත් වෙනකොට ඔබගේ ශරීරය සහ බුද්ධියට තියෙන සීමාවන් කඩාගෙන යනවා. සියලු දෙනා නැගිටි. ඊළඟ පදවල කියනවා එතෙක් මෙතෙන් පටන් උන්වහන්සේ සමග තවත් ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ සමග හැසිරුණේ කියලා. අපිව දෙවියන් වහන්සේ කැඳෙව්වේ පසුබට වෙන්න නෙවෙයි. අපිව දෙවියන් වහන්සේ කැඳෙව්වේ උන්වහන්සේ සමග සදාකාලික ජීවනයේ සෙනගක් හැටියට ගමන් කරන පිණිසයි. අපි අද සුද්ධ වූ සහභාගීවමට පංගුකාරයන් වෙන්නට. හොඳින් තේරුම් ගන්න මේක. ඇයි ළමයි නැගිටලා යන්නේ? ඇයි නැගිටලා යන්නේ? ඇයි? තරරේ. අනිත් එක නැත්තේ. එන්න කොහොම එන්න. ඉස්සරහට.
මේ ස්ථානෙට එන්නේ දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න. ගෙදර ඉන්න පුළුවන්. තමන්ටම තමන්ගේ ජීවිතය ජය ගන්න බැරි ඒ නිසා තමයි. තමන්ගේම ජීවිතය තමා පොරබදන්නේ ඒ නිසා තමයි. ඇයි? ආත්මය බලවත් නැහැ. බුද්ධියට යටත්, හැඟීම් වලට යටත් නිදහස් වෙන්න බෑ. නිදහස් වෙන්න නම් ආත්මය බලවත් වෙන්න ඕන. නැත්තම් විනාශ වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. මං කියලා තියෙන දෙයක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ වචනේ කියලා. මම විනාශ වෙමින් හිටපු එකෙක්. මම රස්තියාදුකාරයෙක්. මං ජීවිතේ හැඟීම් වලින් අසරණ වෙලා බිඳවපු ජීවත් වෙච්ච කෙනෙක්. මනසේ වහල්කම් වලින් ජීවිතේ හෙම්බත් වෙච්ච එකෙක්. මගේ ජීවිතේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවනයයි මාවද මේ ස්ථානෙට ගෙනාවේ. වෙන කිසිවක් නෙවෙයි. ඔබ කාලකන්ණියෙක් වෙන්නේ ඒ ඔබේ අතේ තිබෙන ක්‍රියාව වැරදි නිසා. දෙවියන් වහන්සේ ඔබ කැඳවලා තියෙන්නේ ජීවනයේ ගමනක් ඉස්සරහට යන්න. ඒක ඔබ අතහැරියොත් ඔබේ ජීවිතේ ඉවරයි. මංගේ විනාශයේ කෙලවරටම ගමන් කරපු කාලකන්ණියෙක්. කාලකන්නිකම දෙවියන් වහන්සේ මාව නිදහස් කරුවා. ස්ථානේ බොහෝ අය ඉන්නවා. ඒ කාලකන්ණිය අනාගතයකට යන්න ගියේ. අද්‍රව්‍යම් වලින් විනාශ වෙන්න ගියා සමහරක් අය. සමහරක් අය බීලා විනාශ වෙන්න ගියා. සමහරක් අය ජීවිතේ තනිකමෙන් විනාශ වෙන්න ගියා. සමහරක් අය ජීවිතේ අසරණ වෙලා හැංගීම් වලින් තැලිලා පොඩි වෙලා දෙමව්පිය නැතුව අසරණ තත්වයන් වලට වැටිලා විනාශ වෙන්න ගියා. සුද්ධාත්මයන් වහන්සේගේ අද ගැනීම නිසා අද මේ උදෑසන ඔබ මේ ස්ථානයේ ඉන්නේ. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්. ඒ දේව ක්‍රියාව ඔබ තුල, ඒ දේව වචනේ ජීවනයේ ඔබ තුල ක්‍රියා කරන විට ඔබ ආරක්ෂා වුණා, ඔබ ස්ථිර වුණා. ඒක මිනිස්සෙක්ගේ වැඩක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ අධිකාරීත්වය, උන්වහන්සේගේ මෙහෙවීම. ඒ හදවත ඇරලා ඔබ ඉඩ දුන්නේ නැත්තම් දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ. දෙවියන් වහන්සේගේ පුතෙක් හැටියට උන්වහන්සේගේ ජීවනය තුල ගමන් කරන්න. ගමන් කරන විට මේ බුද්ධිය ඔබ ජය ගන්නට යන. ඔබ වහල්කමට දාලා තියෙන ඔබේ හැඟීම් කඩාගෙන බිඳගෙන ඔබ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා නැගිටින්න යනවා. ඒක සිද්ධ වෙන්න නම් දේව වචනයට ඇදහිල්ල දෙන්න. ස්වාමිනී, පියාණන් ඔබයි. ප්‍රේම කරන පියාණන් වහන්සේ ඔබයි. අත් නොහරින සදාකාලික ආත්මයන් වහන්සේ ඔබයි. ජනේ මත ඔබ ඇදහිල්ල තියෙන විට ඔබ තරම් බලවත් මිනිසෙක් නෑ. ඔබ පරාජය කරන්න යක්ෂයට පුළුවන් කමක් නෑ කවදාවත්. දේව වචනේ මත තියෙනවා. අපි මේ සුද්ධ සහභාගීකමට අංගුකාරයි. ඔබ කල්පනා කරන්න ජේසුස් වහන්සේ මගේ මස් නොකන තැනැත්තේ, මගේ ලේ නොබොන්නේ නම් ඔබට ජීවනයක් නෑ කියලා. මොනවද ජේසුස් කිව්වේ? මමයි සදාකාලික කෙනෙක්. මම ඔබ වෙනුවෙන් කුරුසියේ මැරෙනවා. මම ඔබ වෙනුවෙන් ලේ වගුරුවනවා. ඔබට මාව පිළිගන්න බෑ. මස් ඉල්ලේ නොබුන තැනැත්තේ. ඔවුන්ට ප්‍රශ්නයක් එයි. අද අපි මස් කනවා ලේ බොනවා නෙවෙයි. අද අපිට ඒක එළිදරව් වෙලා තියෙනවා. යේසුස් වහන්සේගේ මරණය තුළ ජීවනයට අපිව ජීවත් කරවන්න යන්නේ ඒ යේසුස් වහන්සේ. ඒ නිසා මේ සුද්ධ වූ සහභාගී අංගුකාරයක් වෙනවා. ඔබ මේ ඇදහිල්ලට ඔබ වගේ ස්වාමිනී, ඔබයි ඔබ පාපයෙන් නිදහස් කළ තැනන් වහන්සේ. ඒක ආත්මයෙන් අල්ලගන්න. ආත්මයෙන් අල්ලගන්න. යේසුස් වහන්සේ ඔබ ජීවිතයට පිළිගත්තා නම්, ඔබ නැවත උත්පාදනයකට ආව නම් ඔබ තුල දෙවියන් වහන්සේගේ දේව ජීවනය තිබෙන්නේ. මේ ඇඟ දුර්වල වෙනවා. මේ මනස ඔබ වදිනවා. ආත්මයෙන් දේව වචනේ සත්‍ය මත ඇදහිල්ල තබන විට ඔබගේ ශරීරය සහ මනසේ සීමාවන් ඔබ කඩාගෙන යන්න යනවා ඉස්සරහට. ගන්න පුළුවන් තැනකයි දෙවියන් වහන්සේ තියලා.